නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම අද දවසේදී බොහෝම ශ්‍රද්ධාවෙන් ලෞතර බුදු පියාණන් වහන්සේ සසර දුක්ගිනි නිවාලීම පිණිස අපි හැම දිනාටම දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් සද්ධර්මයෙන් ස්වල්පයක් ශ්‍රවණය කරගන්නට සූදානම් වෙන අවස්ථාව. පින්තුනි, අපි හැමෝම පරක් පෙරක් නොපෙනෙන සසර ගමනක සැරිසරන ඇත්තෝ. ඒ සසර ගමනේදී අපිට දුර්ලභම කාරණයක් තමයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නට ලැබෙනවා කියන එක. මනුෂ්‍ය ජීවිතයක් ලැබුණු ඒකත් බුද්ධෝත්පාද කාලයක සද්ධර්ම ශ්‍රවණය කරන්න පුළුවන් වටපිටාවක මේ අවස්ථාව බොහෝම වටින දෙයක්. ඒක කල්ප කොච්චර ප්‍රමාණයකින් ආය ලැබෙයිද කියන එක අපිට කියන්න පුළුවන් කමක් නැත්තේ. ඒක නිසා ලෞතර බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්මය අපි කන් යොමා අසන්නට ඕනේ. එතකොට තමයි මේ දහම් කාරණා අපේ ජීවිතේට යොදා ගන්න පුළුවන්කම තියෙන්නේ. පින්නතුනි, බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළේ ලෝකේ කොහෙවත් තියෙන වෙනත් දර්ශනයක් හෝ දහමක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරලා දුන්නේ අපි ජීවත් වෙන තැන තියෙන යථාර්ථය, නැතිනම් අපේ ජීවිතයේ තියෙන ඇත්ත ස්වභාවය තමයි අපිට දේශනා කළේ. අපිට ධර්ම ශ්‍රවණය කරනවා කියලා මේ විදිහට අහගන්න ලැබෙන්නේ තවත් ජීවිතයකට එක පාඩමක්, තවත් ජීවිතයකට එක එළියකින් ගන්න දර්ශනයක් නෙමෙයි. තමන් දක්ෂ වෙන්නට ඕනේ මේ දර්ශනය තමන්ගේ ජීවිතය තුළින් දකින්නට. එහෙමත් නැතිනම් තමන්ගේ ජීවිතයේ තියෙන ඇත්ත නේද මේ කතා කරන්න කියන තැන නුවණ උපද්ද ගන්න. එහෙම නැති වුණොත් මේ ධර්මය අපි අහගෙන ඉන්නවා, හැබැයි අපේ ජීවිතෙන් පරිබාහිර දෙයක් බවට පත් වෙලා අපේ ජීවිතයට යෙදිලා නැහැ. එහෙම ධර්මයක් ඇහුවා කියලා ධර්මයේ ඉගෙනගත්ත තව පුද්ගලයෙක්, ධර්මයේ ඉගෙනගත්ත බණ දන්න කෙනෙක් ලෝකෙට බිහි වෙයි මිසක තමන්ගේ පුද්ගල භාවයේ දුරු කරගත්ත මනසක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා අපේ ජීවිතයේ පෙන්නන ඇත්ත පැතිකඩ නේද මේ කතා කරන්නේ සද්ධර්මයේ තුල කියලා, ඒක තමන්ගේ ජීවිතයේ පේන යථාර්ථයට, පේන ස්වභාවයට ගලපලා බලන්නට, යොදාගෙන බලන්නට අපි දක්ෂ වෙන්නට ඕනේ. පින්තුනේ, එක බොහොම වටිනා සූත්‍රයක් තියෙනවා. සුත්ත නිපාතයේදී එන සුචිලෝම සූත්‍රය. දවසක් බුදුරජාණන් වහන්සේ මේ සුචිලෝම කියලා කියන්නේ එක යක්ෂයෙක්. මේ සුචිලෝම යක්ෂයාගේ විමානය, නැතිනම් ඒ යක්ෂයාගේ ප්‍රදේශයේ එක තැනක වැඩ ඉන්නවා. මේ සුචිලෝම යක්ෂයා මේ හරියෙන් යනකොට එයාගේ තවත් යහළු යක්ෂයෙක් සමග කර කියන යක්ෂයාත් එක්ක මේ ප්‍රදේශයෙන් යනවා. යනකොට දකින්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. අනෙක් යක්ෂයා කියනවා මේ ශ්‍රමණයන් වහන්සේ නම ඉන්නවා කියලා. එතකොට මේ සුචිලෝම යක්ෂයා කියනවා, කවුද දන්නේ මේ ශ්‍රමණේද ශ්‍රමණකේද?
ශ්‍රමණයෙක් කියලා කියන්නේ පැවිද්ද තියෙන කෙනෙක්. ශ්‍රමණකෙක් කියන්නේ පැවිද්ද නැති පැවිදි වේශය දරාගත්ත කෙනෙක්. කවුද දන්නේ මේ ශ්‍රමණකයෙක්ද කියලා? පරීක්ෂා කරලා බලන්න ඕනේ කියලා මේ සුචිලෝම යක්ෂයා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනට ගියා. වැඩ හිටින තැනට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න පැත්තට නැමුණා. නැමෙනකොට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු තැනින් පොඩ්ඩක් අයින් වුණා. ඊට පස්සේ අහනවා, "ඇයි ශ්‍රමණේ මට බයද?" කියලා ඇහුවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, "නෑ සුචිලෝම බය නෙමෙයි, අප්‍රසන්නයි" කියලා. එතකොට මොකද එහෙම දේශනා කළේ? මේ සුචිලෝම යක්ෂයාට ධර්මයක් දෙන්න පුළුවන් විදිහට එයාගේ මනස මාන්න තද්ද වුණ, මානෙන් තද වෙලා තියෙන මේ මනස ටික දුරුල් කරන්න ඕනේ. හරියට අපිට වලක් හාරන්න උනාට පස්සේ වේලිච්ච පොළවේ අපි පොඩ්ඩක් උඩින් හාරලා වතුර ටිකක් දාලා තියනවා පෙඟෙන්න කියලා. වගේ මේ මාන්නෙන් තද වෙලා ඉන්න කෙනාගේ මාන්නේ ටිකක් අයින් කරන්න ඕනේ. ඉතින් කිව්වා බය නෙමෙයි අප්‍රසන්නයි කියලා. එතකොට කියනවා මම ඔබෙන් ප්‍රශ්නයක් අහනවා. මේ ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් ඔබ බේරෙනවා. දුන්නේ නැත්නම් මම ඔබේ හිස හෝ හත්කඩකට පානවා. පරසක්වල හෝ දමනවා කියලා බොහොම වහසිබස් කිව්වා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සුචිලෝම භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ හිස හෝ හත්කඩකට පලන එක මේ ලෝකේ කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කිසිම කෙනෙකුට ලෝකේ කරන්න බැරි දෙයක්. නමුත් ඔබට ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ අහන්න විසඳලා දෙන්නම් කියලා. ඊට පස්සේ සුචිලෝම අහනවා, ස්වාමීනි මේ රාගය සහ ද්වේෂය කුතෝ නිදාන කුමක් නිදාන කරගෙනද හටගන්නේ? ඒ වගේම රති අරති දෙක කුමක් නිදාන කරගෙනද හටගන්නේ? මේ ධර්මතාවයන් කොහොමද හරියට කපුටෙක් පුංචි ළමයි සෙල්ලම් කරනකොට කපුටෙක් අල්ලලා කපුටෙක්ගේ කකුල නූලකින් ගැට ගහලා තිබ්බොත් වගේ මේ ධර්මතාවයන්ගෙන් කොහොමද මේ පුද්ගලයා බැඳිලා ඉන්නේ කියලා ප්‍රශ්නයක් අහුවා. ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ මේ ප්‍රශ්නේ විසඳලා දේශනා කළා. රාගය ද්වේෂයත් රාගෝච දෝසෝච ඊතෝ නිධාන. රාගය ද්වේෂයත් හටගත්ත එළියේ නෙමෙයි, මේ පැත්ත නිධාන කරගෙන. මේ පැත්ත කියලා කිව්වේ ආධ්‍යාත්මික ආත්ම භාවයේ අනෝගියපු පැත්ත නිධාන කරගෙන රාගය ද්වේෂය හටගත්තා. ඒ වගේම රති සහ අරති කියන දෙක, මේ දෙකත් ඇති වෙලා පවතින්නේ මේ ආත්ම භාවය ඇති තැනකමයි. මේ ආත්ම භාවයේ තියෙන කල්හි හරියට කපුටෙක්ගේ කකුලක ලණුවකින් ගැට ගහලා පුංචි ළමයි සෙල්ලම් කරනවා වගේ හැම වෙලාවකම විතර්කය බැඳිලා තියෙනවා මේ ආත්ම භාවයේ පැත්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේක බොහොම ගැඹුරු කාරණාවක්, බොහොම සියුම් කාරණාවක්. ගොඩක් වෙලාවට අපිට ජීවිතයේ අකුසල් දුරු කරගන්න කියලා උත්සාහවත් වෙනකොට අකුසලය පැහැදිලි, අකුසලය ප්‍රකටයි. අපි දන්නවා ලෝභය පිළිබඳව, අපි දන්නවා ද්වේෂය පිළිබඳව. රතිය කියලා කියන්නේ කාම ඡන්දයට තව නම. කාම වස්තු කෙරෙහි පංචකාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ පංචකාම ගුණ කෙරෙහි ඇති කැමැත්තට කියනවා, එකෙන් ආස්වාදයේ විඳින බවට කියනවා රතිය කියලා. ඒ වගේම අරතිය කියලා කියනවා අධි කුසලයේහි නොයල්ම. අධි කුසලයේ කියලා කියන්නේ ලෝකෝත්තර ආදී කුසල ධර්මයන්හි නොයල්මට කියනවා අරති කියලා. එතකොට මෙන්න මේ ටික ඔක්කොම පවතින තැන හැටියට පෙන්වුව කොහෙද? මෙහි ඊතෝ නිධාන ඊතෝජා. මේ ආධ්‍යාත්මයේ නිධාන කරගෙන ආධ්‍යාත්මයෙන් ඉපදුණු ධර්මතා
ටිකක්. එතකොට ආධ්‍යාත්මය කියලා කිව්වේ ආත්ම භාවය අනුව ගියපු. එතකොට මේක බොහොම වැදගත් කියලා කිව්වේ මේක බොහොම ගැඹුරු කාරණාවක්. වැදගත් වෙන්නේ අපිට මේ කාරණාව අපේ ජීවිතයේ ඇතුළතින් දැක්කොත්. වෙනතුනේ ආත්ම භාවය කියලා කියනකොට අපිට තියෙනවා ආත්ම සංකල්පයක්. එහෙමත් නැත්නම් මම ඉන්නවා කියලා මේ රූපය මම කරගත්ත බව, රූපය මගේ කරගත්ත බව, මේ රූපෙමයි මම කියලා මේ රූපේ ආත්ම කරගත්ත බව කියන මේ ලක්ෂණ ටික අපේ මානසික ස්වභාවය. මේ සියලු කෙලෙස් ධර්මතා ටික පවත්වන්නේ අන්න ඔතෙන්ට සාධාරණව සාපේක්ෂව. මේ ඉන්න පුද්ගලයාට සාපේක්ෂව. අපිට පේන්නේ අපි බාහිර වස්තුව ගැන කැමැත්තක් ඇති කරගත්ත කියලා. බාහිර එළියේ තියෙන වස්තුව ගැන කැමැත්තක් ඇති කරගත්ත කියලා. නැත්නම් එළියේ ඉන්න දෙයට කැමති, එළියේ ඉන්න දෙයටයි ලෝභය කියලා අපිට පේන්නේ. අපි හිතමු අපි ධර්මයේ පැත්තෙන්ම සමහර විට නිතර බණ අහලා පුරුදු නිසා කියනවා නතේ කාමායන් චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. අපි කාමයේ හැටියට දකින්නේ සංකල්පමය වශයෙන් දෙයක්, මේ චිත්‍රේ නෙමෙයි කියලා අපි කතා කරනවා. හැබැයි එතන පවා අපිට තියෙන දර්ශනය තමයි චිත්‍ර නම් එහෙ තමයි. හැබැයි කාමයේ යොදාගන්නේ මේ පැත්තේ. එතකොට අපිට හැම වෙලාවකදීම කාමයේ යෙදෙන චිත්‍රයක් හරි වස්තුවක් හරි හම්බෙලා තියෙනවා. රූපේ පැත්තට තමයි කාමයේ දෙන්නේ. හිඳන් ආව නෙමෙයි, ඒක අනුව අපි හිත තමයි සතුටු කරගත්තේ. හැබැයි ඒක දිහා බලාගෙන තමයි අපි මෙහි ඇති කරගත්තේ කියන ලක්ෂණයක් අපේ ජීවිතේ තියෙනවා. එතකොට අන්න ඔය ගතියට කියනවා, ඔය ගතිය ආත්ම භාවය අනුව ඇසුරු කරපු ගතිය. ආත්ම භාවය ඇසුරු කරපු ගතියක් කියලා කියන්නේ මේ එළියේ තියෙනවා කියලා හිතනකම අපිට කාමයේ මෙහෙ කියලා දැක්කත් ඒ දැක්කට අපේ අනුසේ තියෙන්නේ කාමයේ ඇති කරගත්ත පුද්ගල භාවයක් ලෝකේ තියනවා කියන සංකල්පය. ඒක නිසා තමයි කිව්වේ මේ ආත්ම භාවය අනුව ගියපු දෙයක්. මේක ඇති කල්ලි ඊතෝ නිදහනවා. මේ ආත්ම භාවය නිදහන කරගෙන, මේ පැත්ත නිදහන කරගෙනයි මේ රාගය පවත්වන්නේ, ද්වේෂය පවත්වන්නේ. ඇයි එහෙම කිව්වේ? අපි ජීවිතේ කැමති දේවල් තියෙනවා, අකමැති දේවල් තියෙනවා. හැබැයි මෙතන තියෙන එක යථාර්ථ ස්වභාවය. අපි ලෝකේ කැමති කියලා කිව්වට අපි කැමති උනේ, කැමති වෙන ස්වභාවයේ තිබුණේ එළියෙන් ආපු දෙයකට කැමැත්ත වෙනම නෙමෙයි. අපි කැමති උනේ Tamanටයි. එහෙම නෙමෙයිද? අපි කැමති උනේ එළියෙන් ආපු දෙයට නෙමෙයි, Taman උන දෙයටයි. අපි හිතනවා අපි හරි ආදරේ අපේ අම්මට කියලා. ඇත්තටම අම්මට ආදරේ කියන මේ සංකල්පය තුළ අපි අම්මට කියලා ආදරය කරන්නේ මෙහි පවතින ස්කන්ධ ටිකකට. ස්කන්ධ ටිකටයි අපි කැමති වෙලා තියෙන්නේ. අපිට පේන්නේ එක අපි අම්මට හරි කැමතියි කියලා. ඔබට මම කලිනුත් මතක් කරලා තියෙන උදාහරණයක් කිව්ව. පිනිබින්දු ටිකක් තියෙන තැනක අපිට වලාකුළක් පේනවා. ආයන කාලෙදී මේ ගල්තලාවට ගියාට පස්සේ අපිට ඈත අහස පේනවා. ඈත අහසේ වලාකුළු කෑලි පාවෙනවා. මේ වලාකුළු කැබලි පාවෙලා යනවා දකිනකොට, බලාගෙන ඉන්නකොට අපිට පුළුවන් වලාකුළු වල හැඩ සටහන්, හැඩ රූප දකින්න. සමහර ඒවා මිනිස්සු වගේ, ඉබ්බුහාව වගේ මේ එක එක හැඩ දකින්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතන කාරණා කීයක් තියෙනවද? 3ක්. පිනිබින්දු ස්වභාවයක්, පිනිබින්දු ටිකක් ඇති තැනක වලාකුළක් ඇති තැනක හාවෙක්, ඉබ්බෙක්, මිනිස්සෙක්, හැඩතලයක් පේන මට්ටමක්. එතකොට දැන්
අපේ ජීවිතේට අපි ගොඩක් වෙලාවට ඇති කරගන්න තැන තමයි ඉම්මෙක් හාවෙක් කියන මට්ටම තමයි අද අපි ජීවත් වෙන මට්ටම. අපි ආදරය කරන්නේ අම්මට, දරුවට, කැමති ගෙදෙට්ට මේ දේවල් වලට තමයි අපි ඇලෙන්නේ. හරියට අර වලාකුලේ පේන ඉබ්බ, හාව, මිනිස්සයා කියන මේ හැඩෙත් එක්ක ගනුදෙනු කළා වගේ. මේ හැඩේ පෙනුන තැනට එහායින් තිබුණ ඇත්ත මොකද්ද? වලාකුලක් කියන ස්වභාවය. ඒ වගේ මේ බොහොම කලින් කියපු උදාහරණයක් වුණාට මේක පොඩ්ඩක් ගැඹුරු කාරණාවක් මේ කියන්නේ. වලාකුලක් පේනවා කියන තැනක අපි ස්කන්ධ ටික දකින්න හරියට පංච උපාදානස්කන්ධය දකින්න වලාකුල වගේ. පංච උපාදානස්කන්ධයේ වලාකුල. එතකොට ඒක වලාකුල කියන ස්වභාවය තමයි අපේ ජීවිතේ හැඩසටහනකින් තොරව පංච උපාදානස්කන්ධය කියන මට්ටම. හැබැයි අපිට පේන්නේ පංච උපාදානස්කන්ධයක් නෙමෙයි, අපිට පේන්නේ අම්මා, තාත්තා, දුව, පුතා මේ විදිහට තමයි පේන්නේ. ඒ අර වලාකුලේ පේන හැඩසටහන් මට්ටම. හැබැයි මේ හැඩසටහනට එහැයින් ගියපු වලාකුල වගේ ඔය අම්මා තාත්තව නියෝජනය කරලා තියෙන්නේ මෙහි පවතින ස්කන්ධ ටිකකින්, උපාදානස්කන්ධ පංචකයකින්. එතකොට දැන් මට කියන්න ඔය පංච උපාදානස්කන්ධේ තමන් වුණ වෙනම ස්කන්ධයක් ඇත්තේ නෑ. තමන් කියලා ස්කන්ධයක් වෙනම තියනවද? ස්කන්ධ පහයි තියෙන්නේ. පංච උපාදානස්කන්ධයක් කියලා කිව්වට ඔය පංච උපාදානස්කන්ධේම නියෝජනය කරන්නේ ස්කන්ධ හතරකින්. පංච උපාදානස්කන්ධේ නියෝජනය කරන්නේ ස්කන්ධ හතරකින්. වේදනා, සංඥා, සංඛාර, විඥාන. ඔය ස්කන්ධ හතරෙන් තමයි අපිට පංච උපාදානස්කන්ධෙම හදලා දෙන්නේ. ඇයි? අනාත්ම ධාතුව ඒ මොහොතේම ඇහැට වර්ණ සටහනක් විදිහට පතිත වෙලා ඒ මොහොතේම ඉතුරු නැතුව නිරුද්ධ වුණ තැනක ඇහැ රූප දෙක. අපි මනස තුල ඇති ස්කන්ධ ටිකකුයි හිතේ ඇති දේ නෙමෙයිද සිහිපත් කරගත්තේ. අපි කිව්වොත් පුංචි කාලේ ඉඳලා අපිව ආදරෙන් හදාගත්ත අම්මා. දැන් ඔය අම්මා කියන කම හිතෙන් උපද්දපු ලක්ෂණ ටික නෙමෙයිද? හිතෙන් උපද්දපු ලක්ෂණ ටික. අම්මා කියන ගතිය හැම වෙලාවකදීම ගෙනල්ලා දෙන්නේ තමන්ගේ හිතෙන්. මම ඔක තේරුම් ගන්න පහසු වෙන්න තමයි අර අම්මා මැරුණට නෙමෙයි අපි අඬන්නේ අම්මා ජීවත් වුණාට කියලා කියන්නේ. අම්මා මැරුණට අඬනවා කිව්වට අපි ඇත්තටම අඬන්නේ අම්මා ජීවත් වුණාට නේද? එහෙම නෙමෙයි. ජීවත් වෙච්ච අම්මා ගැන කී නෙමෙයි දන්නන්නේ. මෙච්චර මට ආදරේ. මෙච්චර මට මං වෙනුවෙන් මේ දේවල් කළා. ජීවත් වෙච්ච කාලේ උන සිද්ධි ගැන කී නෙමෙයි දන්නන්නේ. ඒ සිද්ධි හිතනකොට නෙමෙයිද දුක එන්නේ. එතකොට අපි අඬලා තියෙන්නේ අම්මා ජීවත් වුණ බවටනේ. අපි හිතුවට අම්මා ජීවත් වෙනවටයි ඇඬුවේ කියලා ඇත්තටම අපි අඬලා තියෙන්නේ දැන් අම්මා ජීවත් වෙනව නෙමෙයිනේ. මෙහි ජීවත් වුණ බවට ගෙනල්ලා දෙන ස්කන්ධ ටිකකට නෙමෙයිද අපි අඬලා තියෙන්නේ. ස්කන්ධ ටිකකට. කොටින්ම කියනවා තමන්ගේ හිත ගැන හිත තමන් අඬනවා. එතකොට දැන් ඔන්න ඔය ස්කන්ධ ටික පංච උපාදානස්කන්ධ මට්ටම අපිට පේන්නේ නැහැ. ඒක හරියට අර වලාකුලේ හැඩසටහන දකින අපිට වලාකුල හසු වෙන්නේ නැහැ වගේ. දැන් ඔය වලාකුල කියන ස්වභාවයට ඔබෙන් තියෙනව ඇත්තක්. ඒ ඇත්ත තමයි එකකට එකක් සම්බන්ධ නොවුණු පිනිබින්දු ස්වභාවය. ඒ වගේ පංච උපාදානස්කන්ධයේ තමයි අපිට මෙහි අම්මා කියලා උපද්දපු ලක්ෂණය මෙහි ස්කන්ධ ධර්මතා හතරකින් තමයි නියෝජනය කළේ. දැන් අම්මට ආදරය කියලා කියන්නේ අපි මොකටද ආදරය කරලා තියෙන්නේ? මෙහි ස්කන්ධ හතරකට කැමැත්ත ඇති කරගෙන චන්දරාගය. එතකොට දැන් ස්කන්ධ හතරකට කැමති අපිට හදලා දෙන්නේ රූපේ ඇති බවට සතර මහා ධාතු පැත්ත නිසා අපිට ආපහු ධාතු පැත්තේ ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කම තියෙනවා. එතකොට දැන් ඕක තමයි අපේ ජීවිතයේ අපේ පැවැත්ම. එතකොට බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා ඔය පැවැත්ම නැති කරන ක්‍රමයක්.
ඔතන තමයි අපි වරද්ද ගන්න තැන. ඔය පැවැත්ම නැති කරනවා කියන තැනදී අපිට දැන් අවස්ථා තුනක් කිව්වා. එකක් තමයි කෙන බින්දු ටික වගේ කියුවා ස්කන්ධ ටික, වලාකුළු වගේ කිව්ව පංච උපාදානස්කන්ධය, වලාකුලේ හැඩසටහන වගේ දැක්ක පංච උපාදානස්කන්ධය ඇති තැනක අපිට පේන අම්මා, දුව, පුතා, ගෙවල් දොරවල් කියලා ඇති බවට හම් වෙන ටික. එතකොට ඔය කාරණා තුනක් කිව්වා. දැන් ඔය කාරණාවෙන් අපිට දැන් මිදෙන්න ඕන වෙන්නේ අපි ඉන්න පැත්තේ. දුව පුතා ඉන්නවා නම් දුක එනවා ජීවිතේට නතර කරන්න බෑ. අම්මා තාත්තා ඉන්නවා නම් ජීවිතේට දුක එනවා නතර කරන්න බෑ. ඒක නිසා ඔය ඉන්නවා කියලා හිතෙන පැත්ත තමයි ටිකක් වෙනස් කරන්න වෙන්නේ අපිට. එතකොට දැන් අපිට සිද්ධ වෙනවා ඔය ඉන්නවා කියන දේ වෙනස් කරන්න නම් වෙන තැනකට අපේ නුවණ තියන්න. දැන් මම මෙහෙම කිව්වොත් මඩවලක් තියෙනවා. මඩවලේ මෙහා පැත්තේ කෙනෙක් ඉන්නවා, එහා පැත්තකුත් තියෙනවා. දැන් මෙහා පැත්තේ ඉන්න කෙනාට ඒ පැත්ත බය සහිතයි. ඒ පැත්තේ සත්තු සර්පයෝ ඉන්න පුළුවන්, නොඑක් බාධා තියෙන පැත්ත. දැන් මේ කෙනාට ඕන වෙනවා මේ බයෙන් මිදෙන්න ඕන නිසා මේ මඩවලෙන් එහා පැත්තට යන්න. හැබැයි මඩ ගෑවෙන්නේ නැතුව ඉන්නත් ඕනේ. මඩ ගෑවුණා බෑ. එතකොට දැන් මඩ ගෑවෙන්නේ නැතුව යන්න ඕනේ කියලා අපි එක කකුලක් අරගෙන මඩගොඩ මැදින් තියලා අනිත් කකුල මඩගොඩ එහා පැත්තෙන් තියලා ගොඩ වෙන්න පුළුවන් කමක් තියෙනවා. හරියනවද වැඩේ? මඩ නොගෑවි යන්න හම්බෙන්නේ නෑ. මඩ ගෑවෙනවම තමයි. ඒ වගේ කෙනෙක් නිවන් දකින්න කියලා යනකොට ওই මඩගොඩ මැද්දෙන් අඩිය තිබ්බා වගේ කෙනෙක් දකිනවා මේ ලෝකේ මේ ධර්මතාව ටික කතා කරනකොට ඇත්ත එළියේ නෙමෙයි පංච උපාදානස්කන්ධයක් තමයි හටගන්නේ කියලා. දැන් උදේව්වේ බලන්න තියෙනවා, උදේවැය බලන්නත් තියෙන්නේ මොකේද? පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්නත් තියෙනවා. දැන් පංච උපාදානස්කන්ධයේ උදේ නැතිනම් හට ගැනීම සහ නිරෝධය පිළිබඳව මෙනෙහි කරන්න බලනවා. දැන් මෙනෙහි කරන්න හදන්නේ පංච උපාදානස්කන්ධයේ උදේවැය වුණොත් එයාට කවදාවත් මඩ ගොඩ නම් මිදෙන්න හම් වෙන්නේ නැහැ, මඩ නොගෑවි. මොකද එයා මඩ ගොඩ මැද්දේ කකුල තියන් ඉන්නේ. මඩ ගොඩ වගේ දකින්න පංච උපාදානස්කන්ධය කියප එක. පංච උපාදානස්කන්ධයට එහා පැත්තේ තියෙන පැත්ත වගේ දකින්න ස්කන්ධ ටික. මේ පැත්ත අපි ඉන්න පැත්ත වගේ දකින්න පංච උපාදානස්කන්ධයක් ඇති තැනක හදාගත්ත පුද්ගල භව. අපි දුක හදාගන්නේ පුද්ගල භවත් එක්කද? ඔය පුද්ගල භවත් එක්ක දුක හදාගන්න තැනක අපිට දුකෙන් මිදෙන්න ඕනේ නම් අපි පංච උපාදානස්කන්ධේ උදේවැය තමයි බලන්න ඕනේ. හැබැයි පංච උපාදානස්කන්ධේ උදේවැය බලන්න නම් පංච උපාදානස්කන්ධය ඇතුලේ ඉඳලා උදේවැය බලන්න හදන්න එපා. පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්න ඕනේ නම් පංච උපාදානස්කන්ධයේ ඇතුලේ ඉඳලා උදේවැය බලන්න නැතුව ස්කන්ධ ටිකට නුවණ තියලා පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන්න. පංච උපාදානස්කන්ධය හටගත්ත ආකාරය ඔයගොල්ලන්ට දැනගන්න ඕනේ නම් ඔයගොල්ලොන්ගේ නුවණ තියන්න වෙන්නේ ස්කන්ධ ටිකට. නැතිනම් ඔයගොල්ලන්ට කකුල තියන්නම වෙන්නේ මඩගොඩෙන් මිදෙන්න නම් මඩගොඩ මැදට නොතියා මඩගොඩෙන් එහා පැත්තටම. එතකොට මඩගොඩේ නොතවරීම යන විදිහක් කියන්නේ මඩගොඩේ ගෑවෙන්නේ නැතුව යන විදිහක්. ඒ ගොඩට ගියාට පස්සේ පංච උපාදානස්කන්ධේ නොහට ගන්න බවට යනවා මිසක පංච උපාදානස්කන්ධයේ අනුව ජීවත් වෙන්නේ නැහැ. එහා පැත්තට ගියාට පස්සේ පංච උපාදානස්කන්ධේ නොහට ගන්න බවට යනවා මිසක පංච උපාදානස්කන්ධයේ ඇතුලේ ජීවත් වෙන්නේ නැහැ. එතකොට ඔක අපේ ජීවිතේ පැත්තට දාලා ජීවිතේ පැත්තෙන් බලන්න අපිට අපේ මට්ටම ප්‍රකටයිනේ
අපි විඳින මට්ටම ගෙවල් දොරවල් ඉන්න පුද්ගල භාවයේ පැත්තෙනුයි අපි විඳින්නේ. නමුත් අපි පුද්ගල භාවයේ පැත්තෙන් වින්දට අපි ආස කරලා තියෙන්නේ හැම වෙලාවකදීම මෙහි තමන් කරගත්ත ස්කන්ධ ටිකකට. ඒ ස්කන්ධ ටිකට තියෙන තණ්හාව නිසා තමයි අපි මිදෙන්නේ නැත්තේ. මිදෙන්නේ නැත්තේ ওই ස්කන්ධ ටික පවත්වන්න නැවත නැවත පවත්වාගෙන යන්න තියෙන කැමැත්ත නිසා. අපාය සත්‍යයක් වුණත් නොමිදෙන්නේ ඔන්න ඔය හේතුව නිසා. හැබැයි ඔය මුලින්ම තියෙන ස්කන්ධ ටික මේ තුන් භූමියේම එක භූමියකටවත් අයිති නැහැ. ස්කන්ධ ටික තුන් භූමියෙන් එක භූමියකටවත් අයිති කියන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඇයි අයිති කියන්න බැරි? ඔය ස්කන්ධ ටික භූමියකට දැම්මොත් එහෙම ඒ භූමියෙන් මිදෙන්න බැරි වෙනවා අපිට. ස්කන්ධ ටික භූමියක් පැත්තට දාලා කතා කළොත් එහෙම ඒ භූමියෙන් මිදෙන්න බැරි වෙනවා. කාම භූමිය, රූප භූමිය, අරූප භූමිය කියලා මේ ස්කන්ධ ටිකක් ඇති තැනක අපි ස්කන්ධ ටිකට ප්‍රතිචාර දක්වන පැත්තෙන් මිසක භූමිය නම් කළේ. ස්කන්ධ ටිකම නම් භූමිය නියෝජනය කළේ. කවදාවත් ස්කන්ධ ටිකේ මිදෙන්න නම් හම්බෙන්නේ නැහැ. ඇයි? ස්කන්ධ පංචකයේම කාම භූමිය වුණත් කාම භූමියෙන් මිදෙන්න පුළුවන් නේද? ඒ ස්කන්ධ ටික තියෙනකන් කාම භූමියෙන් නම් මිදෙන්න හම්බෙන්නේ නැහැ. ස්කන්ධ ටික කාම ධාතුව අනුව ගිහිල්ලා තියෙන්න පුළුවන්. රූපස්කන්ධේ කාම ධාතුව අනුව ගියපු දෙයක් කියලා පනවන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ස්කන්ධය අයිති නැහැ කාම ධාතුවට අයිති කියලා නම් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ස්කන්ධ ටිකේ Nirodhe සාක්ෂාත් කරලා අපිට පුළුවන් අපේ භූමිය වෙනස් කරගන්න. රූප භූමියත් අරූප භූමියත් එහෙමයි. අපි ප්‍රතිචාර දක්වන විදිහ අනුවයි භූමිය තීරණය වෙන්නේ. ස්කන්ධ ටිකට අපි ප්‍රතිචාර දක්වන්නේ මේ පැත්තෙන් සතර මහා ධාතුවේ ඒ රූපේ තියෙනවා කියලා නම් ඒකට කියනවා මොකද්ද? කාම භූමිය කියලා. ඊට පස්සේ අපි ස්කන්ධ ටික පැත්තෙන් එයා රූපය සතර මහා ධාතුවේ ඇසුරු නොකළ මෙහි පුද්ගල භාවයේ විතරක් සිහිපත් කරගන්නවා නම් එළිය බලාගෙන පුද්ගල භාව විතරක් සිහිපත් කරගන්නවා නම් එයාට කියනවා රූප භූමිය. සතර මහා ධාතුවේ දකින්නේ නැහැ තියනවා කියලා. නමුත් පුද්ගල භව දුර වෙලා නැහැ. එයාට කියනවා රූප භූමිය කියලා. නාම ධර්මතා ටික විතරක් ඇති බවට හම් වෙන කෙනාට එයාට කියනවා අරූප භූමිය කියලා. දැන් මේ භූමියේ කාම භූමිය කෙනෙකුත් රූපාවචර ධානලාභියෙකුත් අරූපාවචර ධානලාභියෙකුත් ඉස්සරහට එකම රූපය සමුවට එනකොට මේ තුන් දෙනා දක්වන්නේ තුන් විදිහක ප්‍රතිචාරයක්. කාම භූමිය කෙනා මේ අම්මමයි කියලා රූපෙට ඇඟිල්ල දික් කරනකොට රූප භූමිය කෙනාට මේ අම්මා කියන ගතිය සිහිපත් වෙන හැබැයි එළියේ ඉන්නේ අම්මා කියලා එයා දකින්නේ නැහැ. හැබැයි අරූපාවචර මට්ටමේ කෙනාට එයාට නුවණයි තමන්ගේ හිතම සිහිපත් කරගන්නවා කියන පැත්ත ගැන එයාට ප්‍රකටයි. එතකොට මේ භූමි තුන අනුව ප්‍රකට වෙන අවස්ථා තුනක් තියෙනවා. හැබැයි මේ අවස්ථා තුනම මොකක් ඇතිකල්හිද? ස්කන්ධ ටික ඇතිකල්හි. මේ අවස්ථා තුනම ස්කන්ධ ටික ඇතිකල්හි ස්කන්ධ ටිකට දක්වපු ප්‍රතිචාර දක්වපු තුන් ආකාරයක්. මේ තුන් ආකාරයකට ප්‍රතිචාර දැක්ුවට මේ තුන් ආකාරයේම තියෙනවා අපි ඔය කතා කරපු සූත්‍රයේ කියපු දේ මොකද්ද? ආත්ම භාවය අනුව කියපු දෙයක්. ආත්ම භාවයෙන් උපද්දපු දෙයක්. ඒ හැම කෙනාම ඒ ස්කන්ධ ටික තමන් කරගෙන ජීවත් වෙන්නේ. අපායේ සතෙක් අපායේ ඉන්න සත්‍යයක් මහා ගින්දරෙන් පිච්චෙනවා. පිච්චුනාට එයාට මිදෙන්න පුළුවන්ද? මිදෙන්න බෑ. ඇයි මිදෙන්න බැරි? ගින්නට අකමැතිනේ. ගින්නට අකමැති වුණාට ස්කන්ධ ටිකට කැමතියි. తත්‍ර తත්‍රාභිනන්දනී. ඒ තැන ඇලෙනවා. ඒක ඒ තැන ඇලෙනවා. නිකන් නෙමෙයි తත්‍ර తත්‍රාභිනන්දනී. ඒ තැන ඇලෙනවා. ඒ තැන ඇලෙනවා කියන එකෙන් කියන්නේ හැම වෙලාවකදීම යම් තැනකද ප්‍රතිසන්දි වශයෙන් යන්නේ ඒ තැන ස්කන්ධ ටික අරඹය උපාදාන කරන ගන්නවා. ඒ ස්කන්ධ ටිකට තණ්හාව ඇති කර ගන්නවා. අපායේ ඉන්න කෙනා ගින්නට අකමැති වුණාට ගින්නට අකමැති කියන ස්කන්ධ ටිකට කැමති නැද්ද?
අකමැති බවට කැමති වෙලා. ගින්න නොයනවා නම් කැමතියි කියනට එයාට පේන්නේ ගින්නට අකමැතියි කියලා. හැබැයි ගින්නට අකමැති කරගත්ත මේ ස්කන්ධ ටිකට ඒකට තණ්හා කළා. අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ අපි එළියට තණ්හා කරන එක නෙමෙයි. මෙහි ඔය පුද්ගල භාවයට ඔය ස්කන්ධ ටිකට තණ්හාව පතිත කරගන්න එක. ඒක හරියට අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සුචිලෝම සූත්‍රයේදී මාළුවා වැලක් වගේ කියලා. මාළුවා වැල ලොකු වෙන වැලක්. මේ වැල මහා විශාල ගස් බිම දානවා. කොහොමද? ක්‍රමයෙන් මේ ගහ සම්පූර්ණ වහගෙනම වැඩිලා. මේ අනිත් වටේට තියෙන ගසුත් එක්කම වහගෙන වැඩුණාට පස්සේ මේ වැලේ තියෙන බර බව නිසා මේ ගහ ටික දවසකින්ම කඩාගෙන මාළුව වැල දැකලා නැත්නම් දිය ලැබු වැලක් බලා ගන්න. තියෙනව නේද මේ ආරණ්‍යෙත් තියෙනවනේ. එතකොට මේ වැල වැහි කාලෙදී මුළු ගහම වහගෙන වැහෙනවා. පායන කාලෙදී අනිත් ගස් වලට හැදෙන්න බෑ, මාළුව වලටත් හැදෙන්න බෑ. ඒ කාලෙට ගහ අවුවට නිරාවරණය කරනවා. වැහි කාලේ එනකොට අර ගහට අවුව නොවැටෙන විදියට ගහ වහගෙන ආපහු හැදෙනවා. ක්‍රමයෙන් ගහ ලොකු වෙලා ගහේ වැලේ ලොකු වතුර ප්‍රමාණයක් රැඳෙන නිසා ගහ කඩාගෙන ඕකම තමයි මාළුව වැල කියන්නේ. එතකොට මේ මාළුව වැල නිකන් නෙමෙයි, මහ කැලේ පලාත් පිටින් විනාශ කරන වෙලාව. ඒ වගේ අපේ ජීවිතෙත් මේ ආත්ම භාවයේ නැතිනම් ආත්ම දිට්ඨිය කියන එක මුළු පලාතක්ම විනාශ කරන දෙයක්. ඒ හැම දෙයක්ම බැඳගන්නේ ඔය ආත්ම දිට්ඨිය අනුව. අපිට එළියේ නෙමෙයි ප්‍රශ්න තියෙන. අපිට තියෙන එකම ප්‍රශ්නේ තමයි ඔය ආත්ම දිට්ඨිය කියන තැන. හැම තැනකම පවත්වන්නේ අපි ඔය ආත්ම භාවය. මම කියන්නේ මේ ධර්මාසනේ හෙට ඇවිල්ලා ඕගොල්ලෝ බැලුවොත් ඕගොල්ලන්ට හෙට දකින්න පුළුවන් ධර්මාසනේ මෙතන තියෙනවා කියලා. ඒකෙන් ඕගොල්ලෝ කියන එක දෙයක්. මොකද්ද? ඊයේ ඉඳලා මම හිටියා කියලා. ඊයේ තිබුණ ධර්මාසනේ අදත් තියෙනවා කියලා කියන එකෙන් කියන්නේ මොකද්ද? ඊයේ ඉඳලා මම ජීවත් වුණා කියලා. ඊයේ දැක්කම ඒකම. ඒ වගේ අපි හැම මොහොතකම අපි ජීවත් වුණ මෙහි ලක්ෂණ ටිකයි රැස් කරගන්නේ. තමන්ට බාහිරව එක ඇල්පෙනිටි තුඩක් හරි එළියෙන් හම්බෙනවා නම් ඒ හම්බෙන දෙයට සාපේක්ෂව තමන් මෙහි ඉන්නවම තමයි. ඉන්න තමන් අනුව තමන් කියන සංකල්පයේ මත එළියේ කොච්චර කැමති වුණත් අකමැති වුණත් ওই කැමති අකමැති ස්වභාවය ඇති කරගෙන තියෙන මෙහි ස්කන්ධ ටිකක් කෙරෙහිමයි. ඒකයි ආත්ම දිට්ඨියේ තියෙන භයානකකම. ඕක ලේසි නෑ වැඩෙන්න ගත්තට පස්සේ. අපේ හරියට ඔය ආත්ම දිට්ඨිය මාළුව වැලක් යනවා වගේ යන්නේ. මොන වගේද යන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ඔය හැම දෙයක්ම යනවා මාළුව වැලක් යනවා වගේ. ඒක නිසා තමයි මේ සජීවි ලෝකයක් අපිට හදලා දීලා තියෙන්නේ. ඔයගොල්ලන්ට එක සද්දයක් ඇහෙනකොට අපිට සද්ද නම් සද්ද මාත්‍රේ විතරනේ. සද්දේ කියන එක සද්ද මාත්‍රයක් විතරයි. ඒ වුණාට ඔයගොල්ලෝගේ මනසින් ওই සද්ද ආරම්භය නියෝජනය කරන්නේ මොකද්ද? රූප බලන්න පුළුවන්කම, ගඳ සුවඳ විඳින්න පුළුවන්කම, රස විඳින්න පුළුවන්කම, ස්පර්ශ විඳින්න පුළුවන්කම මේ ඔක්කොම කරන්න පුළුවන් මට තමයි සද්ද ඇහුනේ. සද්ද විතරක් නෙමෙයි අපි රැස් කරගන්නේ. අර ටික ඔක්කොම කරන්න පුළුවන් මට තමයි සද්දෙත් ඇහුනේ. ඇහැට නම් වර්ණ සටහන ගැටුනේ, වර්ණ රූපේ නම් එළියේ තියනවා කියලා හිතුනේ. ඒකමට හදන්න වෙන්නේ ඒ ආයතනෙ විතරනේ. හැබැයි ආයතන පහම හදලා දෙනව මොකක් නිසාද? ඔය ආයතන පහෙන්ම විඳින මම තමයි ඔය වර්ණ සටහන දැක්කේ. හිතට හිත රැස් වෙනකම තියෙනවා. ඔය හිතට හිත රැස් වෙනකම නිසා හිත රැස් වෙන එකට විපාකේ හම්බෙනවම තමයි. Taman ඇති බවට ගන්න එක හම්බෙනවම තමයි. එතකොට අපි එළිය ඇති බවට කියලා හිතනකොට මෙහි සතර මහා ධාතුව පැත්තේ Tamanම දැකලා. ඔය කාරණේ අවබෝධ කරගන්න පුළුවන් වුණොත් කෙනෙකුට
එයාට ස්කන්ධ හතරකින් ජීවත් වෙන්න පුළුවන්කම තියෙනවා. ස්කන්ධ හතරකින් ජීවත් වෙන්න පුළුවන්. දැන් රූපාවචර බ්‍රහ්ම ලෝකේ රූපේ තියෙනවනේ. හැබැයි රූපාවචර බ්‍රහ්ම ලෝකේ කබලින්කාර ආහාරය තියනවද? කබලින්කාර ආහාරය නැහැ. ඉතින් රූපේ තියෙනවනේ කබලින්කාර ආහාරය එහෙනම් තියෙන්න වෙනවනේ. රූපස්කන්ධේ පනවන්නේ සම්පූර්ණ කබලින්කාර ආහාරයේ පැත්තෙන්නේ. එතකොට රූපාවචර බ්‍රහ්ම ලෝකේ රූපේ තියෙනවා නම් කබලින්කාර ආහාරය තියෙනවා කියන්නේ නේද? ඒ වුණාට කබලින්කාර ආහාරය තියෙනවා කියන්නේ නැහැ. රූපේ කියන එක නියෝජනය කරලා තියෙන එතන සම්පූර්ණම නාම ධර්මතා හතරෙන් විතරක් වෙන නිසා. අන්න ඔය ගතියම තමයි අද අපිට පුළුවන්කම තියෙන්නේ ස්කන්ධ ටිකේ Nirodheට හිත තියලා රූපෙන් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. ස්කන්ධ ටිකේ Nirodheට හිත තිබ්බට පස්සේ මේ රූපේ පැත්ත මිදෙන්න පුළුවන්කම තියෙන්නේ ඔය ගතිය නිසාමයි. එතකොට එයා එදා ඉඳන් ජීවත් වෙන්නේ මොකෙන්ද? ස්කන්ධ හතරකින්. ඒ රූපේ හම්බෙන්නේ නැති නිසා. අපිට අපි ඉන්න තැන ජීවත් වෙන්න වැය වෙලා ඉවරයි. ඒ වගේ හැම වෙලාවකදීම ස්කන්ධ ටික කියන ස්වභාවයේ දකින්න ජීවත් වෙන්න වැය වෙලා ඉවර වෙන ස්වභාවය. ඔගොල්ලෝගෙන් ස්කන්ධ ටික කියන්නේ මොකද්ද කියලා අහුවොත් එතකොට කිව්වට කමක් නැහැ. චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියලා. හැබැයි උපාදානස්කන්ධය කියන එක මොකද්ද කියලා අහුවොත් ඒකට කියන්න එපා චත්තාරෝච මහා භූතා චතුර්ණංච මහා භූතානං උපාදාය රූපං කියලා. ඒක රූපස්කන්ධය මිසක රූප උපාදානස්කන්ධය නෙමෙයි. රූප උපාදානස්කන්ධය හදාගන්නේ රූපස්කන්ධය හටගෙන නිරුද්ධ වුණ තැනක. ස්කන්ධය හටගෙන නිරුද්ධ වුණ තැනක තමයි උපාදානස්කන්ධය හදාගන්නේ. එතකොට ස්කන්ධ ටිකක පැවැත්මක් නැතුව උපාදානස්කන්ධය කවදාවත් පනවන්නේ නැහැ. ස්කන්ධ ටිකට කිව්වා දුක්ඛ සත්‍ය කියලා. ස්කන්ධ ටිකට කිව්වා දුක්ඛ සත්‍ය කියලා. උපාදානස්කන්ධයට කිව්වා දුක කියලා. සංකිට්ඨේන පංචපාදානස්කන්ධා දුක්ඛ. පංචපාදානස්කන්ධයට කිව්වා දුක කියලා. ඔය පංචපාදානස්කන්ධයේ මත හදාගත්ත චන්දරාගයට සහ පංචපාදානස්කන්ධයට හදාගන්න හේතු වුණ තණ්හාවට කිව්වා සමුදය සත්‍ය කියලා. එතකොට දැන් පිරිසිඳ දැක්ක යුතු වෙන්නේ මොකද්ද? දුක්ඛ සත්‍යය. පිරිසිඳ දැක්ක යුතු වෙන්නේ දුක්ඛ සත්‍යය. එතකොට ස්කන්ධ ටිකයි පිරිසිඳ දැක්ක යුතු වෙන්නේ පංචපාදානස්කන්ධය ගැන. එතකොට අවබෝධ වෙන්න ඕන මිසක පංචපාදානස්කන්ධ මට්ටම පිරිසිඳ දැක්ක යුතු දෙයක් නෙමෙයි. දැන් ඔක බෙදන්නේ දුක සහ දුක්ඛ සත්‍ය කියලා දෙකකට බෙදෙන නිසා. දුක කියන්නේ අපි විඳින මට්ටම, දුක්ඛ සත්‍ය කියලා කියන්නේ අපිට හසු නොවන මට්ටම. දුක කායික දුකයි, චෛතසික දුකයි. දුක දුක්ඛ සත්‍ය නෙමෙයි. කායට දැනෙන දුකයි, හිතට දැනෙන දුකටයි කියන දුක කියලා ඒක දුක්ඛ සත්‍ය එහෙම නෙමෙයි. දුක්ඛ සත්‍ය කියලා කියන්නේ කායික දුකයි, චෛතසික දුකයි අතහැරලා වෙනත් දුකක් තියෙනවා නම් ඒ දුකට කියනවා දුක්ඛ සත්‍ය කියලා. එතකොට ඒ මොකද්ද? කායට දැනෙන්නෙත් නැහැ, හිතට දැනෙන්නෙත් නැහැ. හැබැයි දුක්ඛ සත්‍යයක්. ඒක දුක උනේ නැහැ, නමුත් දුක්ඛ සත්‍ය, දුක නොවන දුක. ඒක දුක්ඛ සත්‍ය. ඒක තමයි ස්කන්ධ දුක කියලා කිව්වේ. ඔගොල්ලොන්ට දුව පුතා ලෙඩවීමෙන්, යාන වාහන නැතිවීමෙන්, වස්තු මිල මුදල් නැතිවීමෙන් දුක එයි මිසක ඔගොල්ලොන්ගේ ජීවිතේට දුක එනවද? ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වුණා කියලා. ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වුණා කියලා දුක එනවා නම් ඔගොල්ලොන්ට දැනුත් අනන්න වෙනවා. ස්කන්ධ ටික පැත්තෙන් දුක වුණොත් එහෙම ඔයගොල්ලන්ට මේ දැනුත් අනන්න වෙනවා. ඒ ස්කන්ධ ටික හටගෙන නිරුද්ධ වෙනකොටම අනන්න වෙනවා. නමුත් ඔය පංචපාදානස්කන්ධයේ මත ගත්ත නිත්‍ය සංඥාව නිසායි
දුක කියන ඵලය හදලා දෙන්නේ. එතකොට දැන් අපේ ජීවිතයේ ප්‍රශ්නේ තමයි ඔය පංච උපාදානස්කන්ධයේ මත ගත්ත නිත්‍ය සංඥාව. අපි ඔක්කොම පබළු ටික අමුණලා තියෙන්නේ ආත්ම දිට්ඨිය නැමැති නූලෙන්. ඔක්කොම පබළු ටික අමුණලා තියෙන්නේ ආත්ම දිට්ඨිය නැමැති නූලෙන්. මේ නූල සිඳින්න පුළුවන් වුණොත් ওই පබළු ටික බිමට වැටෙනවා. මේ නූල සින්දොත් යම් කෙනෙක් ওই පබළු ටික බිමට වැටෙනවා. ඒ වගේ අපි අද දකින අහන හිතන දැනගන්න විඳින හැම දෙයක්ම අපි එකකට එකක් ගැට ගන්නවා. අපි ඉස්සෙල්ලා කිව්වා වගේ හෙට ඕගොල්ලෝ ඇවිල්ලා බලනකොට තිබ්බ ධර්මාසනේ තාම තියෙනවා කියනකොට දැන් ධර්මාසනේ දැකලා මෙතනින් යන මොහොතේ ඉඳලා යම් අරමුණු කෝටි ප්‍රකෝටි ගණනක් ඕගොල්ලන්ට ඇති වෙලා තිබ්බොත් ඒ කෝටි ප්‍රකෝටි ගානෙම එකින් එකට තමන් වැස්සලා තියෙනවා. ධර්මාසනේ දැකපු මම තමයි මේ ඊළඟට වටාපත නම් වටාපත දැක්කේ. ධර්මාසනෙත් දැකලා වටාපතත් දැකපු මට තමයි මේ සද්දය ඇහුනේ. ඒ ධර්මාසනෙත් දැකලා වටාපතත් දැකලා සද්දෙත් අහපු මට තමයි මේ ගඳ සුවඳ දැනුනේ. එකින් එකට ඔය තමන් කියලා ගත්ත නිත්‍ය සංඥාව අරගෙන ගිහිල්ලා තියෙනවා. එතකොට වටාපතයි මේසෙයි සද්දේ ගන්ධේ හතරක් වුණාට අපිට ඔය ඔක්කොගෙම ඇති කරපු ආත්ම දිට්ඨිය පවත්වපු ඒක එකයි. එකම නූලෙන් අමුණගෙන ගිහිල්ලා තියෙන්නේ. මේ දින මම ඉන්න ඔය හැම තැනකම දැන් ඔය මම ඉන්නකම් කාටත් දුක විඳින්න පුළුවන්කම තියෙනවා. ඇයි අපිට හම්බෙනවා මම මෙහි ඉන්නවා මාව පුංචි කාලේ ඉඳලා හදාගත්ත අම්මා හම්බෙනවා. මම මෙහි ඉන්නවා මම ආදරය කරන දරුවා එළියේ හම්බෙනවා. මම මෙහි ඉන්නවා මම කැමති වස්තු මට එළියේ හම්බෙනවා. දැන් ජීවිතේට ඕන තරම් අපිට දුක හදාගන්න පුළුවන් පරිසරය තිබුණා. හැබැයි මේකේ තියෙන සිද්ධිය තමයි මේකේ ආස්වාදයේ බොහොම කෙටි ආදීනවේ ගොඩයි. මේක නොදන්නා කම නිසා අපි තවදුරටත් ආස්වාදෙම හොයනවා. ආස්වාදෙම ඔය ආත්ම දිට්ඨිය අරගෙන යන ආස්වාදයේ බොහොම සුළු මට්ටමක තියෙන්නේ. මම කියන්නේ අපිට ලොකු ගෙදරක් තියෙනවා කියලා අපි සතුටු වෙනවා නම් ඔය ගෙදර තියෙනවා කියලා සතුටු වෙන්නේ ඇහැට පේන රූප වර්ණ සටහන පාට ටිකද? පාට ටිකට සතුට හිතෙනවා නම් අපිට ගයක් හදාගන්න ඕනේ නැහැනේ. හොඳ ලොකු ගයක් තියෙන තැනකට ගිහිල්ලා බල ඉන්නෝනේ. ඒ පැත්තෙන් නම් සතුට වෙන්නේ. ගයක් හදන්න දෙයක් නැහැ ගිහිල්ලා බල හිටියත් සතුට වෙනව නෑ. ඒකත් නෙමෙයි. කයට දැනෙන ස්පර්ශය නම් සතුට. අපි හිතගෙන ඉන්නේ කකුල් දෙකෙන් නම් කකුල් දෙක දැනෙන ටික විතරයි. ඔය ගෙදරක සැපෙන්න බෑනේ. ඔයගොල්ලෝ ගෙදර එකපාර ස්පර්ශ කරනවද නැහනේ? ගෙදර ස්පර්ශ වුණොත් පැරනවා ලේසි නෑ. ඒක නිසා දැන් මේ ස්පර්ශයක් නෙමෙයි එතකොට. මොකද්ද වෙන්නේ? මේ පේන රූපයයි මේක මගේ කියලා ගත්ත ඔය ගෙදර කියලා ගත්ත එක මගේ කියන සංඥාව නෙමෙයිද වෙන්නේ? ගෙදර මගේ කියලා ගත්ත එක පුංචි හිත වින්දේ ඔය පුංචි ගෙදර මගේ කියලා හිතෙන පුංචි හිත හදාගන්න ඔය මමත්වයේ විඳින්න කොච්චර දුක් වෙන්නේ නැද්ද? ඇස්සාව නොබල ජීවිතේ කොච්චර දුක් නොබල ඔය සඳහා මහන්සි වෙන්නේ නැද්ද? ඇයි මේ ලොකු ගයක් මට තියෙනවා කියලා පුංචි ආස්වාදේ හදාගන්න ඕන නිසා. කොච්චර තණ්හාවෙන් බැඳෙයිද ඒ අනුව ඕක නැති වෙනකොට සහ ඕක දාලා යන්න වෙනකොට දුක එන්නේ නැද්ද? දුක එනවා. ඔය ඔක්කොම ආදීනමයි. ආස්වාදේ ඔක මගේ කියලා ගත්ත මගේ කියලා හිතනකොට එන පුංචි සතුට විතරයි. ඒකත් එක දිගට ඕගොල්ලන්ට ලොකු ගයක් තියෙන සතුට දැනි තියෙනවද? ඒත් නෑ. හිතනකොට සතුට එනවා. එච්චරයි. හිතුවොත් විතරයි ඒක. ඒ පුංචි ආස්වාදයේ වෙනුවෙන් ඕගොල්ලෝ මුළු ජීවිතේම කැප කරලා හම්බ කරන්න වෙනවා. මුළු ජීවිතේ කාලය, ශ්‍රමය, ධනය හැමදේම කැප කරලා ඕගොල්ලන්ට ඒක හදන්න වෙනවා. ඒකට අර පුංචි ආස්වාදයේ සඳහා ආස්වාදයේ ටිකයි ආස්වාදයක් නෑ කිව්වේ නෑ. ආස්වාදයක් තියෙනවා. ඒක හැබැයි සුළුයි. ආදීනවේ ගොඩයි.
ඒක නිසා කිව්වා ඔකේ නිස්සරණයක් වෙනවා බුදුරජාණන් වහන්සේ. ආදීනවේ ගොඩයි ආස්වාදයේ ටිකයි කියලා දකින්න කෙනාට නිස්සරණයක් වෙනවා. දැන් තියෙන්නේ නිස්සරණය. ඔය නිස්සරණය තමයි වැදගත්ම දේ වෙන්නේ. මොකද අද සමාජය තුල ගොඩක් වෙලාවට වරද්ද ගන්න තැන තමයි ඔය නිස්සරණය. ගොඩ දෙනෙක් හදනවා gederin නිස්සරණය වෙන්න. රූපේ ආස්වාදේ හදාගත්තේ රූපේ ඇති තැනක රූපස්කන්ධේ gedara හදාගෙන එක හරියි. ප්‍රශ්නයක් නෑ ආස්වාදේ. ඔය හිතේ තියෙන ගේ හදන්න යනකොට තමයි ආදීනවේ. ඒකත් හරි ප්‍රශ්නයක් නෑ. මොකද ඔය ආස්වාදයේ ආදීනවේයි දෙකම තියෙන්නේ ලෝකයේ ඇතුලේ. එහෙමනේ. ආස්වාදෙන්නේ ලෝකෙමයි ආදීනවෙන්නේ ලෝකෙමයි. ඔය දෙකම ලෝකයේ ඇතුලේ. නිස්සරණයක් ඔය gederම පැනෙව්වොත් ඒකත් ලෝකයේ ඇතුලේ නෙමෙයිද? නිස්සරණයත් ඕක අස්සෙම පනවන්න ගියොත් ඒකත් ලෝකෙම තමයි. ඒක නිස්සරණයක් වෙන්නේ. ඒක එයාගේ දෘෂ්ටිය තියෙන ලෝකයේ අස්සෙමයි ආයෙ උපදින්න වෙනවා. ඒක නිසා නිස්සරණේ කිව්වා ඔය පැත්තට නොයා යන නිස්සරණය. එතකොට ඒ නිස්සරණේ තමයි බොහොම වැදගත්ම දේ වෙන්නේ. ඒක හැබැයි ওই නිස්සරණය අපිට ගන්න වෙන්නේ ඔය ආස්වාදයේ හැදෙන ආදීනවේ හැදෙන මනසින් මිදිලා. ආස්වාදය හදාගත්තෙත් gedara නම් ආදීනවේ ආවෙත් gedara කියන එක තුලින් නම්. ඔයගොල්ලන්ට ওই gedara ආස්වාද ඉෂ්ට කරන්නේ නැහැ කියලා දැක්කත්, gedara අනිත්‍යයි කියලා දැක්කත්, gedara නැති වෙනවා කියලා දැක්කත්, ඔයගොල්ලෝ ඔය ගේ කියන එක හිතේ හදාගත්ත කියලා දැක්කත් ඔයගොල්ලන්ට ඔය gedara තියෙනකන් නම් හම්බෙන්නේ නෑමයි නිස්සරණයක් කරන්න. මොකද ඔය gedara කියන එක සම්පූර්ණම ලෝකෙට අයිති දෙයක් වුණ නිසා. ඔය gedara කියන එක සම්පූර්ණම ආත්ම දිට්ඨිය අනුව හම්බෙච්ච දෙයක් නිසා. මෙහි ඉන්න මට හම්බුණ gedarak වෙන නිසා. ඔයගොල්ලන්ට ඔය gedara කියන තැන ඔයගොල්ලෝ නිස්සරණයක් හොයාගෙන යනවා නම් ඔයගොල්ලන්ට පිරිසිදු දකින්න වෙනවා අර දුක්ඛ සත්‍ය කියලා කතා කරපු මඩ ගොඩේ එහා පැත්තට යන්න. උපාදානස්කන්ධය තුල ගේ මේ පැත්තෙන් හදාගත්ත ගේවත් නෙමෙයි. ඔයගොල්ලන්ට දකින්න වෙනවා මොකද්ද? අනිත්‍ය කියන තැන රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වුණා කියන තැන. හැබැයි gedara නැති වුණා නෙමෙයි. රූපේ ඉතුරු නැතුව නිරුද්ධ වෙච්ච තැනක Taman ගේ හදාගත්ත හැටි උදේවේ දකින්න නුවණක් එයාට ඇති කරගන්න වෙන්නේ. එතකොට ඒ දර්ශනය අනුව මිසක එයාට නිස්සරණයක් පනවන්න පුළුවන්කම තියෙන්නේ. වෙනත් තැනකින් නෙමෙයි නිස්සරණයක් පනවන්න තියෙන්නේ. අනිවාර්යයෙන්ම අපේ නිස්සරණය පැනවිය යුතු වෙන්නේ ওই ලෝකයේ ඇතුලේ තියෙන gedara නිස්සරණයක් පනවන්න හදනවා නම් ඕක ආශාවාද ඉෂ්ට කරත් එකයි නැතත් එකයි. ওই gedara අනිත්‍ය වුණත් එකයි නිට්ටය වුණත් එකයි අපි ඉන්නේ තියනවා කියන සංකල්පය තුලමයි. අපි රූප භූමිය අනුව ගියත් අරූප භූමිය අනුව ගියත් අපි ඉන්නේ ඇති බවට ගත්ත සංකල්පය තුලමයි. කාම රූප අරූප කියන භූමි තුන ප්‍රතිචාර දක්වන ක්‍රම තුනක් වුණාට ওই තුන් දෙනාටම ඇත කියන අන්ත එකක් නෙමෙයිද? කෙනෙක් නාම ධර්මතා ටික ඇත කියන අන්ත ඉන්නවා, කෙනෙක් රූපේ පැත්ත ඇත කියන අන්ත ඉන්නවා, කබලින්කාර ආහාර එළිය පැත්තට කෙනෙක් මෙහි හදාගත්ත පුද්ගල භාවය ඇත කියන. තුන් දෙනාම ඉන්නේ ඇත තියනවා කියන සංකල්පෙ මත මිසක මේක නිස්සරණයක් දකින්න පුළුවන් මනසක නෙමෙයි. ඒක නිසා නිස්සරණයක් දකින්න නම් එයාට සිද්ධ වෙනවා ඔය තියනවා කියන භවෙන් මිදෙන්න. තියනවා කියන භවෙන් මිදෙන්න නම් එයාට සිද්ධ වෙනවා ආත්ම භාවයේ කියන සංකල්පය දුරු කරගන්න. ඒ සංකල්පයට දුරු කරගන්න හම්බෙන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කෙරෙහි එළිය පැත්තටම පතිත වෙනවා. ඒක නිසා එයාට ඇහි නිරෝධය, කනේ නිරෝධය, නැතිනම් සලායතන නිරෝධය සාක්ෂාත් කරන්න වෙනවා. ඉතින් හැමදාම වගේ ඉතුරු ටික කියන කාලේ මන්ති කාල වේලාව ඉවරයි කියලා කියනවා. ඒක නිසා අපි පස්සේ සාකච්ඡා කරමු. එතකොට අද දවසේදී අපිට කරන්න තියෙන දේ ගැන යම් අවබෝධයක් ලබා ගන්න සහ තව හොයන්න ප්‍රවේශයක් ලබා ගන්න මේ කරුණු කාරණා ටික ඇති වෙයි කියලා හිතනවා. තමන්ගේ ජීවිතේ හිතන්න පැත්තක් තියෙනවා ප්‍රවේශයක් ගන්න මේ කාරණා ටික. එතකොට මේ ගැන තව තවත් අවධානය යොමු කරන්න, තව තවත්
තොරතුරු කාරණා විමසලා හිතලා බලන්න. එතකොට කාටත් යහපත පිණිස මේ ධර්මතාවය පවත්වා ගන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් මේ වෙලාවේදී අද දවසේ මේ ධර්ම ශ්‍රවණය කරලා මේ සිද්ධ කරගත් මේ සියලු කුසල් අපි අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. පළමුවෙන් අපි හැම දිනාටම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අපේ ධර්මාචාර්ය අවසරයි මාංකඩවල සුදස්සන ස්වාමීන් වහන්සේට, අවසරයි මාංකඩවල නන්දරත්න ස්වාමීන් වහන්සේ, රාහුල ස්වාමීන් වහන්සේට, ස්වාමීන් වහන්සේලා දෙනමතම මේ සීල කුසලයේ ගොහර කටක භයංකර දුක් සහිත සසරින් ඈතරව ලබන අමත මහා නිර්වාණ සුවේ සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු පාරමිතාවක්ම වෙත්වා කියලා සාදු කියනවා. ඒ වගේම මේ සියලු කුසල ධර්මයන් අද දවසේදී අනුමෝදන් කළ යුතු අයට අනුමෝදන් කරමු. දායකත්වයේ සදහවත් උපාසක උපාසිකා පිරිසක් විසින් දරන්නේ මේ සියලු දෙනාම සිද්ධ කරගත් සියලු කුසල් මේ ස්ථාන අධිග්‍රහිත, ඒ වගේම මේ පින්තුන්ට ඉෂ්ඨකාරක සියලු දේව ගණ සමූහයා මේ පින් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. ඒ දෙවියන්ටත් මේ පින් තමන් කළ පිනක් මෙන් සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වන්නටම ලැබේවා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම මේ අද දවසේදී ධර්මදේශනා දායකත්වයේ දරන මේ පිරිස බලාපොරොත්තු වෙනවා තමන් නමින් මිය පරලෝකීය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට, මව්පස හා පියපසින් ඒ මියගිය සියලුම ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරනවා. ඒ වගේම මේ සෑම සියලු දෙනා නමින් මිය පරලෝක ගිහිලා යම් ඥාතිවරයෙක් පින් බලාපොරොත්තු වෙනවා නම් මේ යෝනිසෝ මනසිකාරාදී ඒ සියලු කුසල් ඒ සියලු ඥාති වර්ගයා සතුටින් සාදුනාදයෙන් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ටත් අමා මහ නිවනින් සැනසෙන්නටම මේ කුසලයේ හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියන්නේ. ඒ වගේම මේ සීල කුසල් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා, ආශිර්වාද කරන්නට ලබනෝරු කන්දාරණ්‍ය සේනාසනයේ පින්වත් අපේ ස්වාමීන් වහන්සේලාට, ඒ වගේම ගෞරවනීය අපේ ලොකු ස්වාමීන් වහන්සේ අවසරයි මාංකඩොළ සුදස්සන ස්වාමීන් වහන්සේ, ඒ වගේම අවසරයි පිටිගල ගුණරත්න ස්වාමීන් වහන්සේ, මාංකඩොළ නන්දරත්න ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ සියලු ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. හැම දිනාටම මේ සීල කුසලයේ අමා මහ නිවනින් සැනසෙන්නටම හේතු පාරමිතාවක් වෙත්වා කියලා කවුරු සාදු කියන්නේ. ඒ වගේම මේ සීල කුසල් මේ හැම දිනාටම මේ ස්ථාන ගොඩනගන්නට වෙහෙස මහන්සියලා අපකපු වෙලා සිටින මේ පරිලෝකීය සීල දිනාටත් මේ හැම දිනාටම හේතු වාසනා වීමෙන් ගොහර කටක භයංකර දුක් සහිත සසරින් එතරව ලබන අමත මහා නිර්වාණ සෝය සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියන්නේ. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු.